දෙන දායකයාගේ ප්‍රඥාව. දෙවෙනි කරුණ තමයි දෙන දාන වස්තුවේ පිරිසිදු බව. තුන්වෙනි කාරණාව තමයි ලබන ප්‍රතිග්‍රාහකයාගේ ගුණය. මේ කරුණු තුන හරියට සම්පූර්ණ වුණොත් ඒ දන් දෙන දායකයාට ඒ දානේ මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන්. මොකද මේ දායකයාගේ ප්‍රඥාව කියන්නේ? දන් දෙන දායකයා පින්වත්නි මනා ප්‍රඥාව තියෙන කෙනෙක් වෙන්න ඕන. මොන කරුණින්ද? අඩුම වශයෙන් දාන විභාගයෙන්වත් දක්ෂිනා විභාගයෙන්වත් දායකයා ප්‍රඥා සම්පන්න වෙන්නට ඕන. මොකද මේ දක්ෂිනා විභාගයෙන් ප්‍රඥා සම්පන්න වෙනවා කියන්නේ? කෙනෙක් පූජා කරන දාණය සත්පුරුෂ වෙන්නේ කොහොම දුන්නමද? දානයක් අසත්පුරුෂ වෙන්නේ කොහොම දුන්නමද? දානයක් සාංගික වෙන්නේ කොහොම දුන්නමද? දානයක් පෞද්ගලික වෙන්නේ කොහොම දුන්නමද? දානයක් මහත්ඵල මහානිසංස ලැබෙන්න නම් අපි කොහොමද දෙන්න ඕනේ? දානයක පිරිසුදු බව තීරණය වෙන්නේ මොන කරුණු මතද කියලා මෙන්න මේ කරුණු කාරණාවල් පිළිබඳ පින්වතුනි මනා අවබෝධයක් දන් දෙන දායකයාට තිබීම තමයි දායකයාගේ ප්‍රඥාව කියන්නේ. පින්වතුනි යම් කිසි දායකයෙක් ප්‍රඥා සම්පන්න වුණොත් ලබන ප්‍රතිග්‍රාහකයාගේ ගුණය කොච්චර උසස් වුණත් අර දායකයාගේ ප්‍රඥාව උසස් ආකාරයට තිබුණොත් ප්‍රතිග්‍රාහකයාගේ ගුණයට වඩා දායකයාගේ ප්‍රඥාවෙන් තමයි දානේ ආනිසංස බලවත් වෙන්නේ. මේක හරි පින්වතුනි විශේෂ කරුණා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තේරුම් කරගන්න දක්වලා තියෙන උදාහරණය මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට දානයක් දෙනවා. මුගලන් හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ට දානයක් දෙනවා. මේ උත්තමයන් වහන්සේලා දෙනම දන් දෙනකොට කවුරු විසින් කාට දෙන දානයද වඩාත් මහත්ඵල වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා උත්තරේ දෙනවා. අපට නම් හිතෙන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දෙන දානයයි මහත්ඵල වෙන්නේ කියලා. නමුත් නෑ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දෙන දානයයි මහත්ඵල වෙන්නේ. කොහොමද ඒක එහෙම වුනේ? බුදුරජාණන් වහන්සේ තරම් දානය පිළිබඳව දන්න වෙන කිසිම ප්‍රඥාවන්තයෙක් මේ විශ්ව ධාතුවේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පූජා කරන දානය සාරිපුත්ත හාමුදුරන්ගේ දානයට වඩා මහත්ඵලයි. එමනම් මේ දානීය පිළිබඳ කාරණාවේ විශේෂ කරුණක් තමයි මොකද්ද? දානීය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න එක. දන් දෙන දායකයා හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක් වුණොත් ඒ කෙනාට ලැබෙන ලාභය මොකද්ද?
පින්තුනි ඒ දායකයාට ලාභය කිහිප ආකාරයකින් Tamanට ලැබෙනවා. අපිට මේ කාරණාව මාතෘකා ගණනාවක් ඔස්සේ විස්තර කරන්න පුළුවන් කරුණා. දායකයාගේ ප්‍රඥාව මහත්ඵල වීම කියන කාරණාව දායකයාට මොනතරම් ලාභයක් උදා කරනවද කියන කරුණ විස්තර කරන්න කරුණු ගණනාවක් ඔස්සේ පින්වත්නි විස්තර කරන්න පුළුවන්. නමුත් වෙලාව තියෙන විදියට අපි කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. උදාහරණයක් ගත්තොත් දන් දෙන දායකයාට පින්කම් කරන දායකයාට තමන්ට ජීවිතයේ අත්දකින්න ලැබෙන එක දෙයක් තමයි තමන්ගේ පින්කමට බාධක ඇතිවීම. අද කාලේ අපි මේක පින්කම් කරන අයගේ ළඟ දකින්න ලැබෙන සුලභ කරුණක්. පින්කම් කරන අයට හරියට බාධක එනවා. එහෙම බාධක ආවෙන් පස්සේදී ඒ දන් දෙන දායකයෝ පින්වතුනි මොකද කරන්නේ? සමහර අය පින්කම් කරන එක නතර කරනවා. සමහර අය Tamanට බාධා කරපු පිරිසත් එක්ක ගැටෙන්න හදනවා. Taman කරගත්තු පිනවත් හරියට අනුමෝදන් කරගන්න බැරි මට්ටමට අසරණ භාවයටපත් වෙනවා අපි දැකලා තියෙනවා. මම හිතන්නේ මේ කාරණාව මේ කාලේ සාකච්ඡා කරන එක ගොඩක් වැදගත්. මේ දායකයාගේ ප්‍රඥාව බලවත් වීම මේ දන් දෙන දායකයන්ට ඇතිවෙන මේ දාණයට බාධාවල් දුරු කරන්න කොච්චර උපකාරයක් වෙනවද කියන කරුණ පැහැදිලි කරන්න. පින්කම් කරනකොට පින්වතුනි පින්කම් වලට කොහොමද බාධක ඇති වෙන්නේ? සමහර අයට පින්වත්නි තමන් පින්කමට එකතු කරගන්න පිරිසකින් බාධක ඉන්න පුළුවන්. පරිවාර සම්පත්තියෙන් නොඑක් බාධක ඉන්න පුළුවන්. ඊළඟට තවත් සමහර වෙලාවට බාධක ඉන්න පුළුවන් තමන් පින්කම්වට සෝදානම් කරගන්න දාන වස්තුවේ. දාන වස්තුව සම්පාදනය කර ගැනීමේදී බාධක ඇති වෙන්න පුළුවන්. ඊළඟට බාධක ඉන්න පුළුවන් සමහර වෙලාවට ප්‍රතිග්‍රාහකයාගේ දානය බාර ගන්න පැත්තෙනොත් සමහර වෙලාවට තමන්ගේ පින්කමට බාධක ඉන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය විදියට තමයි පින්වතුනි ගොඩක් දෙනෙකුට පින්කම් වලට බාධක ඇති වෙන්නේ. අපි මේ කාරණාව තේරුම් කරගන්න උදාහරණයක් සාකච්ඡා කරමු. අපි හිතමු පිරිසක් එකතු වෙලා හාමුදුරු නමකට කුටියක් හදනවා. කුටිය හදන්න යන වියදම ලක්ෂ 10යි. මේක ආරංචි වෙනවා විදේශගත ඉන්න කෙනෙකුට. ඔහු කුටියට යන සම්පූර්ණ වියදම අර කුටිය හදන පිරිසට ලබලා දෙනවා. දැන් මේ පිරිස තමන්ට ප්‍රමාණවත් මුදල් ලැබිලා තිබුණත් තවත් නොඑක් අයගෙන් කුටිය හදන්න ආධාර එකතු කළා. ඕන් කුටි දෙකක් විතර හදන්න පුළුවන් ප්‍රමාණයට ආධාර එකතු කරගෙන නමුත් අර මනුස්සයා දුන්නු මුදලින් කුටියක් හදලා. දැන් මේ කාරණාව දැනගන්න ලැබෙනවා සම්පූර්ණ මුදල දුන්නු දායකයාට.
ඒ මනුස්සයාට පින්වතුනි තමන්ගේ ධර්ම දැනුම ප්‍රඥාව දුර්වල නම් මොකද වෙන්නේ? හිතට තමන්ට බලවත් කලකිරීමක් සංවේගයක් ඇති වෙන්න පුළුවන්. කරපු පින්කම පිළිබඳ කලකිරුණොත් ඒ කලකිරීමට කාටද පින්වතුනි පාඩුව ලැබෙන්නේ? තමන්ටමයි. පින්කම් කරනකොට කොච්චර හිත ශ්‍රද්ධාවෙහි පිහිටුවා ගන්න ඕනද කියලා හිතන්නේ පින්වතුනි සමහර අයට ජීවිතේ බාධක එද්දි ඒ බාධාවල් හමුවේ ශක්තිමත් හිතකින් පින්කම් කරපු දිහා දැක්කම ඊතරම් වීර්යයක් කොන්ට කොහින්ද ආවේ කියලා පින්වතුනි සමහර වෙලාවට පුදුම හිතෙනවා. අපි පින්වතුන් මතක් කරලා බලන්න අර බන්දුල මල්ලිකා බන්දුල සේනාධිපතිගේ බිරිඳ. බන්දුල සේනාධිපති කියන්නේ කොසල් මහ රජතුමාගේ සේනාධිපතිතුමා. කොසල් මහ රජතුමා මේ සේනාධිපතිතුමා පිළිබඳ වැරදි කතාවක් අහනවා. හැබැයි සේනාධිපතිතුමා වරදක් කරලා නෙවෙයි, නමුත් කේලමක් අහනවා. කරුණ සොයන්නේ නැතුව කොසල් මහ රජතුමා බන්දුල සේනාධිපතිව මරනවා. හැබැයි තනියම නෙවෙයි, බන්දුල සේනාධිපතිට ඉන්නවා පුතු 33 දෙනෙක්. ඒ පුතුන් 33 දෙනා සමග. ඔය දවසේ පින්වතුනි බන්දුල මල්ලිකා තමන්ගේ ගෙදර සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන වඩම්මවල දානයක් පූජා කරනවා. ඒ දානයේදී ඇය පණිවිඩ කරුවෙකුගෙන් තමන්ගේ සැමියයි තමන්ගේ දරුවන් 33 දෙනයි මරලා කියන පණිවිඩය දැනගත්තා. ලැබිච්ච පණිවිඩයේ ඉනේ සංගව ගත්තා. දන් දෙන වෙලාවේ එක දාසියකගේ පය වැදිලා දානෙට ගෙනාපු එක ගිතෙල් කලයක් බිඳුණා. සාරිපුත්ත හාමුදුරුවෝ ඇයගේ හිත දෝෂ වේ කියන බයට සාරිපුත්ත හාමුදුරුවෝ මල්ලිකා දේවියට කියනවා, මල්ලිකාවනේ දැන් බිඳුණු ගිතෙල් කලය ගැන හිතන්න එපා කියලා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය ඉනේ සංගවා තිබිච්ච පණිවිඩේ රැගත් තුණ්ඩුව අතට අරගෙන පෙන්නලා කියනවා, ස්වාමීනි මේ ගිතෙල් කලයක් නැතිවීමේ පාඩුව මට මොනතරම් සුළු පාඩුවක්ද? මේ වෙනකොට මගේ සැමියයි මගේ දරුවන් 33 දෙනයි මරපු පණිවිඩයයි මම මේ සංගවගෙන දන් දුන්නේ. එහෙනම් මොනතරම් ශ්‍රද්ධාවක් ඒ මල්ලිකා දේවියට එදා තියෙන්නේ. ඒක තමයි පින්වත්නි මේ දානෙන් ප්‍රඥා සම්පන්න වුණොත් ඒ දන් දෙන දායකයන්ට තියෙන ලාභය. හැබැයි සමහර දිනෙකට Tamanට එන බාධක හිත හදාගෙන පින්කම් කරන්න තරම් ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ බාධාවල් හමුවේ ඔවුන් සමහර දිනෙක පින්කම් කරන එක නතර කරනවා. අපි හිතමු තව කෙනෙක් කුටියක් හදනවා. ඒ පිරිස බොහොම අවංකව සේවය කරන්නේ. හැබැයි Taman කලින් යම් අත්දැකීමක් ලැබලා තියෙන නිසා අර පිරිසත් එක්ක වැඩ කරනකොට සමහර වෙලාවට කෙලෙස් ඉස්මතු කරගෙන වැඩ කරන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර වෙලාවට ඒ කෙනා අර පිරිසට කොටස් වශයෙන් මුදල් දෙන්න පුළුවන්. එතකොට සමහර ලාවට ලෝභයත් ඉස්මතු වෙන්න පුළුවන්. දැන්
කෙනෙකුට මුදල් ලැබෙන විදියට දීමේ එක ක්‍රමයක්. හැබැයි මුදල් තබාගෙන ලෝභ සිතින් දෙනව නම් තවත් ක්‍රමයක්. සමහර වෙලාවට ඒ අයට අර කෙලෙස් මතු කරගෙන දන් දෙන්න පුළුවන්. එතකොට ඒකින් වෙන පාඩුව කාටද වෙන්නේ? Tamanටමයි. පින්කම් නොකලත් පාඩුව කාටද? Tamanටමයි. කෙලෙස් ඉස්මතු කරගෙන පින්කම් කළත් පාඩුව කාටද? Tamanටමයි. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි අසාධාරණයි නේ මේක. අපි මේ වංචා සහගත මිනිසුන්ට උදව්වක්ද මේ කරන්නේ? නෑ. දානින් කෙනෙක් ප්‍රඥා සම්පන්න වීමේ වැදගත්කම වටිනකම ඉස්මතු වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවකදී. බුදුරජාණන් වහන්සේ දවසක් මේ ජාතක පාළියේ නිමි කියලා ජාතකයක් දේශනා කරනවා. ඒ ජාතකයේදී නිමි රජතුමා මාතලේ දිව්‍ය පුත්‍රයත් එක්ක යනවා නිරේ ලෝක බලන්න. එහෙම යනකොට එක නිරියක් බලන්න යනවා. ඒ නිරියේ ස්වභාවය තමයි ගිනි අඟුරු වලක් තියෙනවා. නිරේ පාලකයෝ කරන්නේ නිරිසත්වයෝ අර ගිනි අඟුරු වලට ගිහිල්ලා දානවා. ඉන දක්වා වෙනකන් ගිනි අඟුරු වලින් වැහෙනවා. ඊළඟට නිරේ පාලකයෝ උඩ ඉඳගෙන ගිනි අඟුරු වලගෙන හිස දක්වාම වැහෙනකන් අර වලට ගිනි අඟුරු දානවා. ගිනි අඟුරු ගොඩේ අවුරුදු දහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන්, අවුරුදු කෝටි ගණන් පිංගුතුනි දෙවි දෙවි ඉන්නවා. නිමිරයිතු මහනම මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් මාතලි මේ මොනව කරපයිද? පෙර සසරේ අපි දන් දෙමු, අපි විහාරාරාම හදමු, අපි පුද පූජා පවත්වමු කියලා නොඑක් දෙනාගේ මුදල් සම්මාදම් කරලා ඒ මුදල් අරගත්තු අය දන් දීලත් නැහැ, විහෙර විහාර හදලත් නැහැ, පුද පූජා පවත්වලත් නැහැ. මාතලි දිව්‍ය පුත්‍රයා කියනවා මහරජ අන්න ඒ අකුසල කර්ම කරපු අයයි අද මේ ගිනි අඟුරු වලේ මෙහිම දුක් විඳින්නේ කියලා කියනවා. පිටුතුනි මේ සම්මාදම් මුදල් කියලා කියන්නේ අතිශයින්ම භයානක දෙයක්. බිම්බිසාර මහරජතුමාගේ කල්ප 91කට කලින් ඥාති පිරිසක් නිරයට ගියා. අපි නම් අහලා තියෙන්නේ එහෙම නිරයට ගියේ බුදුහාමුදුරන්ට පූජා කරන්න ගෙනියපු දෙයක් කෑවා කියලා. කවදාවත් බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාව හදන පිරිස කෑවා කියලා, පූජා කරන අය කෑවා කියලා, කාල දන් දුන්න කියලා කවදාවත් කිසිම කෙනෙක් පිටුතුන අපායට යන්නේ නැහැ. කවුරු හරි ගෙදර තමන් ආහාර පිසලා ඒව අනුභව කරලා ඉතුරු වෙන කොටසෙන් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියුවා කියලා කවුරුවත් අපාය යන්නේ නැහැ. එහෙනම් මොකද එතන තියෙන අඩුපාඩුව? එහෙම බුද්ධ පූජාව පූජා කරන කෙනාට ලැබෙන අඩුපාඩුව තමයි සසරේ Tamanට පින ලැබෙනවා. හැබැයි ලැබෙන්න මොන ක්‍රමයටද? දාන දාස ක්‍රමයට. දාන දාස කියන්නේ යමක් ලබනවා නම් ලැබෙන්න තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි Tamanට ලැබෙන්නේ. දාන දාස ක්‍රමයට දන් දුන්නා. එහෙනම් මේ ඥාති පිරිස නිරයට ගිහිල්ලා තියෙන්නේ මොන පව කරලාද? ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ රජතුමාට අයිති ධනය රජතුමා ඥාතීන්ට අවසර දීලා තියෙන්නේ බුදුහාමුදුරන්ට පූජා කරන්න විතරයි. ඔවුන්ට කන්න කියලා නෑ. නමුත් ඔවුනුත් ඒ ධනයෙන් ආහාර පිසගෙන කාපු නිසා තමයි ඒ ඥාති පිරිස නිරයට ගිහිල්ලා තියෙන්නේ.
කල්ප 91. එතකොට පින්වත්නි හිතන්න මේ සම්මාදම් මුදල් කියලා කියන්නේ මම ඒකයි සඳහන් කරේ අතිශයින්ම භයානක දෙයක්. එහෙමනම් දන් දෙන අය දානීන් ප්‍රඥා සම්පන්න වුණාම තියෙන වටිනකම මොකද්ද? ඔවුන් දන්නවා අනේ මේ පව්කම් කරපු මිනිස්සු සංසාරේ තව කොච්චර කල් යනකම් මේක ගෙවයිද? හාමුදුරු නමකට හදන කොටියකින් තමයි මේ මිනිස්සු මේ තරම් පවක් කරගත්තේ. මේ මිනිස්සු කොච්චර අකුසල කර්මයක් දැන් කරගෙන නැද්ද? අපි පින්වතුනි දුක් වෙන්න ඕන, කලකිරීමක් ඇති කරගන්න ඕන අපි ගැන නෙමෙයි. අර වංචාව කරපු පිරිස ගැන. අතිශයින්ම භයානකයි මේ එකතු කරලා මුදල් එකතු කරලා පින්කම් කරනවා කියන කාරණාව. එතකොට දායකයා පින්වතුනි දානෙන් ප්‍රඥා සම්පන්න වුණොත් ඔහු කවදාවත් Tamanට මේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ පිරිසකින් ඔය වගේ බාධක ආවා කියලා පින්කම් කරන එක නතර කරන්නේ. මොකද ඒ අය තමන් කරගන්න අකුසල කර්ම සංසාරේ ගෙවයි. ඒ නිසා මම මගේ පින්කම් ටික හරියට කරගන්නවා කියන ශ්‍රද්ධාවෙන් දානේ වටිනකම දන්න කෙනා දන් දෙන්න පටන් ගන්නවා. ඔන්න පින්වතුනි දායකයාට ලැබෙන එක ලාභය. අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන ශ්‍රාවකයෝ. අපි පින්වතුන් දන්නවද අපේ මහබෝසතාණන් වහන්සේට සංසාරේ පින්කම් කරනකොට කොච්චර බාධකාවද කියලා. අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ පින්කම් කරනකොට පින්වතුනි අප්‍රමාණ බාධකාව පින්කම් අතර කරන්න. දන් දෙද්දි, සිල් රකිද්දි, දෙමව්පියන්ට උපස්ථාන කරද්දි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සිව්පසයෙන් සංග්‍රහ කරද්දි නොඑක් බාධකාව. නමුත් ඔබත් මමත් සරණ ගියපු ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමිතා පුරනකොට Tamanට ආපු පින්වතුනි බාධක කිසිවක් නොහිතා ඒ බාධාවල් මැඩගෙන පින්වතුනි පින්කම් කරලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට කියනවනේ මේ පින්කම් කරනකොට වැඩිපුරම අපට පින්කම් වලට බාධා කරන්නේ කවුද? මාරයා. මාරයා තමයි අපට වැඩිපුරම බාධා කරන්නේ. පින්වත්නි මාරයා අපිට කවදාවත් මේ මෝනට මොන ගිහිලා බාධා කරලා තියෙනවද? අපේ පින්කම් වලට එච්චර ලොකුවට බාධා කළා නෑ. නමුත් මහබෝසතාණන් වහන්සේ සංසාරේ පාරමිතා පුරනකොට සමහර වෙලාවට අපිට වගේ සුළු බාධක නෙවෙයි කරලා තියෙන්නේ මහා බාධක කරලා තියෙන උන්වහන්සේගේ පින්කම් අතර කරන්නේ. ඒ බාධක දිහා දැක්කම අපට එන බාධක මොනවද කියලා හිතෙනවා. අපට බොහෝ වෙලාවක් නැති නිසා බොහෝ නිදර්ශන දක්වන්න වෙලාව මදි. නමුත් මේ කාරණා පැහැදිලි කරන්න වීරිය උපදව ගන්න ධර්ම ශ්‍රාවක ඔබට මම එක කතාවක් කියන්නම්. අපේ මහබෝසතාණන් වහන්සේක ආත්ම භාවයක සිටුවරේ විලා ඉපදුණු බව කදිරංගාර කියන ජාතකයක සඳහන් කරනවා. මේ කදිරංගාර ජාතකයේදී මහබෝසතාණන් වහන්සේ සිටුවරේක් වෙලා ඉපදිච්ච ජීවිතේ ගන්ධමාදන පර්වතයේ හිටපු එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදලා ඒ නැගිටලා බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න නිවසට වැඩම කළා. ඒ විලාවේ බෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන ගිහිල්ලා මෝහිත දක්වා දානික පුරවගෙන පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පසේ බුදුහාමුදුරන්ගේ ළඟට යනවා. එහෙම යනකොට පින්වත්නි මාරයා මේක දැකලා
බුදුහාමුදුර වැඩ ඉන්න තැනයි පසේ බුදුහාමුදුර වැඩ ඉන්න තැනයි බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න තැනයි මේ අතර පින්වතුනි මහා ගිනි වලක් මවනවා. බෝසතාණන් වහන්සේ දැනගත්තා මේක කලේ කාන්තිම මාරයා. ඒ නිසා ගිහිල්ලා මාරයාගේ මේක අහනවා. පාපී මාරය නුඹද මේක කළේ කියනවෝ කියලා. බෝසතාණන් වහන්සේ මාරයට අභියෝගයක් කරනවා. බලන්න පින්වතුනි වීරිය. පින නැවැත්තුවේ නේ. මාරයා බාධා කරා කියලා පින්කම නතර කළේ නේ. අභියෝගයක් කරනවා. හොඳයි මාරය නුඹේ මාර බලයේද වැඩි මගේ ශ්‍රද්ධා බලයේද වැඩි කියලා අපි බලමුයි කියලා බෝසතාණන් වහන්සේ පාත්‍රයත් අරගෙන ගිනිවල ළඟට යනවා. පසේ බුදුරජාන් වහන්සේගේ දිහාවට හැරිලා කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේට මේ පාත්‍රය පූජා කළ ඉවරයි. මට යම් අනතුරක් වුණොත් මිදාන පාත්‍රය බාර ගන්න කිව්වා. මහ බෝසතාණන් වහන්සේ අර බුරබුරා නැගෙන මහා ගිනි වලට පින්වතුනි පය තබනවා. ගිනිවල මැදින් හරියට බෝසතන් වහන්සේගේ පාදයේ පිළිගන්නවා වගේ බෝසතන් වහන්සේගේ පාදයේ රේණු ගැටෙන විදියට මල පිහිටියා. ඒ මල් මතින් ගිහිල්ලා තමයි පසේ බුදුරජාණන් වහන්සේට දානික පූජා කළේ. බලන්න මොනතරම් වීරියක්ද. ඔය වගේ පින්වතුනි වීරිය වඩලා පින්කම් කරපු තැන් ගණනාවක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ආන්න එහෙම පින්වතුනි වීරියෙන් පින්කම් කරපු නිසා වීරියෙන් අපේ මහ බෝසතාණන් වහන්සේ බාධාවල් එද්දි ඒ බාධාවල් මැඩගෙන දන් දුන්නු නිසා අපේ භාග්‍යතුන් වහන්සේට විශේෂ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල විශේෂ ලක්ෂණයක් ලැබුවා. ඒ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල පළමුවෙනි ලක්ෂණය වන සුප්පතිට්ඨිත පාද කින පාද ලක්ෂණය. ධර්මයේ සඳහන් කරන්නේ සුප්පතිට්ඨිත පාද කියන මේ පාද ලක්ෂණය ස්වභාවය තමයි අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රී පතුල හරි සමව පිහිටලා තියෙන්නේ. අපේ පාදේ යටිපතුල ගත්තොත් මැද වල වගේ දෙපැත්තේ ඉසිලා සමහර තැන් දික් වෙලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදය හරියට සමව මට්ටම් කරපු ලෑල්ලක් වගේ. ඒ ලක්ෂණේ ලැබුවේ අර සසරේ අර වගේ පින්කමක් කරපු නිසා. නමුත් එතන සඳහන් කරනවා එවන් ලක්ෂණයක් ලැබපු මාගේ භාග්‍යතුන් වහන්සේට පින්උත් ලැබිච්ච ආනිසංසය මොකද්ද? මේ ලෝකේ කිසිදු මිනිසෙකුටවත් කිසිදු දෙවියෙකුටවත් කිසිදු බ්‍රහ්මයෙකුටවත් භාග්‍යතුන් වහන්සේගේ අඩුම තරමේ මේ ශාරීරියේ සමවත් පින්උතුනි සිදුරු කරන්න බෑ. නපුරු හිතකින් අකමැති හිතකින් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරිය ඉදිකඩු තුඩක් තරම්වත් සිදුරු කිරීමක් කරන්න බෑ. ඒ තරම් ආනිසංසයක් ලැබුවා භාග්‍යවතුන් වහන්සේට ලක්ෂණ ලැබපු නිසා. ලක්ෂණේ ලැබුණේ මෙන්න මේ වගේ පින්කම් සංසාරේ කරන්න බව ඔප්පු කරන්න. ඒක ලැබිච්ච ආනිසංසය තමයි ආනිසංසය. පින්වත්නි බලන්න ඔබත් මමත් සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේට සංසාරේ මොන තරම් පින්වතුනි බාධක ආවද? නමුත් උන්වහන්සේ කවදාවත් මේ බාධක හමුවේ තමන්ගේ පින්කම් නතර කරගත්තේ නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුව ගමන් කරන ශ්‍රාවකයෝ වෙච්ච අපි හැම වෙලාවකම අනුගමනය කරන්න ඕනේ ඒ පිළිවෙල.
මොකද බාධක හමුවේ අපි පින්කම් නතර කරනවා කියලා කියන්නේ පින්වත්නි, ඒකේ පාඩුව කාටද? ඒකේ පාඩුව Tamanටම තමයි. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මෙවන් දුර්ලභ කාලයක අපි අපගේ සසරට උපකාර වන කුසල් දහම් ටික හරියට වඩාගත්තේ නැති වුණොත් ඒ තුලින් පින්වතුනි අපට ඇති වෙන්නේ ලොකු පාඩුවක්. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඊළඟට ලෝකේ පහළ වෙන්නේ මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ. මේ බුද්ධ ශාසනය අපි හරියට දන් දීලා, හරියට සිල් රැකලා, හරියට පින්කම් ටිකක් නොකරගත්තොත් පින්වතුනි ඊළඟට ලෝකේ පහළ වෙන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න පුළුවන්. මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ මුණ නොගැහෙන පිරිසක් ඉන්නවා. කවුද? තිසරණ නැති අයට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. ආනන්තරේ පාප කර්ම කරපු අයට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේව ධර්මයට විරුද්ධව කටයුතු කරන අයට මුණ ගැහෙන්නේ. එහෙමනම් එහෙම මුණ නොගැහෙන පිරිසක් වුණොත් අපි හිතලා බලන්න ඒක කොයිතරම් පාඩුවක්ද? මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි සංසාරේ ආයෙමත් මුණ නොගැහුණොත් තවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහෙන්න පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තිබෙනවා මහා කල්ප අසංඛ්‍යයක් බලාගෙන ඉන්න වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ නොවීම නම් සිද්ධ වෙයි. නමුත් සංසාරේ අපි යන ගමන නතර වෙන්නේ. එහෙමනම් අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස හැම මොහොතකම සිහිය පිහිටුව ගන්න මේ තිසරණ සහිතව සම්බුද්ධ ශාසනයක් තියෙන කාලයක මනුෂ්‍ය භවයක් ලැබුණේ සසරේ මහ පින්කම් ගොඩක් කරගෙන. එවන් උතුම් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්තු ඔබ අකුසලයෙන් හිත මොදවාගෙන කුසලයෙන් හිත පිහිටුවාගෙන පුළුවන් තරම් පින්කම් කරන්න මනා වෑයමක් දරන්න. එසේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න ධර්ම ශ්‍රාවක පිරිසක් වන ශ්‍රද්ධාව පිහිටුවා ගන්නා වූ පිරිසක් බවට පත්වන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් ලබන පින ඔබගේ සසර ජීවිතයට මහා උපකාරයක් වේවා කියලා සාදු 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 කියා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි, එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන දායක පින්වත් පිරිසට මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරනවා. තිහගොඩ බටුවිට යසස් නිවසේ ජිනදාස රාජපක්ෂ පියාණන් සහ මණිකේ මුණසිංහ මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් පිරිසයි ඥාතීන් එකතු වෙලා මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. මීට වසර 6කට